සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දි තෙල ඔබ සුවෙන් තබයි. ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳු නුවංග ප්‍රථමයෙන් සිරස්තල. චීන සිනෝෆාම් කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් දිවයිනට මාස 5කට පසු අවම කොවිඩ් ආසාදිතයින් ඊයේ දිනෙන් වාර්තා වෙයි. යතුරු පැදි අනතුරු අවම කිරීමට විශේෂ පොලිස් මෙහෙයුමක්. මියන්මාරයේ හමුදා වෙඩි පහරින් මියගිය සංඛ්‍යාව 500 ඉක්මවයි. චීනයේ නිෂ්පාදිත සිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 6ක තොගේ රැගත් ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත අද දිනේදී පැමිණියා. ඒ අනුව ලබන සඳුදා සිට එම එන්නත් මාත්‍රා මෙරට සිටින චීන ජාතිකයින්ට ලබා දීමට නියමිතයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා චීන ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම එන්නත් වගේ ශ්‍රී ලංකාවට ප්‍රදානය කෙරුණා. යනු චීනයේ බීජින් නුවර සිට එන්නත් වගේ රැගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 869 දරන එම ගුවන් යානය අද පෙරවරු 11:28ට ගුවන් තොටුපළ වෙත ළඟා වූ බව ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළා. මේ අවස්ථාව සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද එක්ව සිටියා. ඒ අනුව චීන රජය ප්‍රදානය කළ සිනෝෆාම් කොවිඩ් මර්ධන එන්නත් වගේ චීන තානාපති චී ජින් හොන් මහතා විසින් අද දහවල් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිල වශයෙන් බාර දුන්නා. ගුවන් යානයේ විශේෂ ශීතාගාරයක් තුළ ගබඩා කර රැගෙන එන්නත් වගේ ගුවන් තොටුපළ ගුවන් කැල් ගම්මානයේ ශීතාගාර තුළ ගබඩා කෙරුණා. පසු එන්නත් වගේ ගුවන් තොටුපළේදී ඖෂධ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාට බාර දුන්නා. මෙම අවස්ථාව සඳහා වසංගත හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්නේ මහත්මිය ඇතුළු පිරිසක්ද එක්ව සිටියා. මෙරට සිටින චීන ජාතිකයන්ට එන්නත ලබා දීම ලබන සඳුදා සිට ආරම්භ කරන අතර ලාංකික ජනතාවට එන්නත් ලබා දීම විශේෂඥ කමිටුවක අධ්‍යයනයෙන් පසුව සිදු කරන බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ. මේ එන්නත ලබා දෙනකොටම චීන රජය විසින් ඉල්ලීමක් කළා මේ රට තුළ තමුන්ගේ රැකියාව සඳහා පැමිණ සිටින චීන ජාතිකයින්ට මේ එන්නත ලබා දීමට කටයුතු කරන්න කියලා. ඒ අනුව අපි කොළඹ නගරයේත් මහනුවරදීත් පුත්තලමේදීත් හම්බන්තොටදීත් යන ස්ථාන 4ේදී මේ සේවය සඳහා රටට පැමිණලා ඉන්න චීන ජාතිකයින්ට ඒ එන්නත ලබා දීමට කටයුතු කරනවා. එයත් අපිට මාත්‍රා 2කින් ලබා දිය යුතුයි. පළවෙනි මාත්‍රාව ලබන සුමානය ලබා දෙනවා. ඉන් අනතුරුව අපේ රටේ තියෙන විශේෂඥ කමිටු ඒ වගේම ඇඩ්වයිසරි කමිටි වලින් ඒ දෙන උපදෙස් මත සහ නිර්දේශ මත ඉදිරියේදී ඒ එන්නත අපේ රටේ ජනතාවට පාවිච්චි කිරීම පිළිබඳව අපි තීරණ ගන්නවා. පසුගිය මාස 5කට වැඩි කාලයක් තුළ මෙරටින් හමු වූ අවම දෛනික ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනෙන් වාර්තා වුණා. ඒ අනුව ඊයේ දිනේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 139ක් වන අතර මෙවන විට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 92442ක් ලෙසයි. ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරින් 118 දෙනෙකුම පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වන අතර බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආසාදිතයින් 7 දෙනෙකුද ඒ අතර වනවා. විදේශයන්හි සිටි පැමිණි පුද්ගලයන් 14 දෙනෙකුද ඒ අතර වන බවයි ප්‍රජා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඊයේ දිනේ වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාවට වඩා අවම ආසාදිතයින් සංඛ්‍යාවක් මීට පෙර වාර්තා වුණේ පසුගිය වසරේ ඔක්තෝබර් මාස 19 වනදායි. එදින මෙරටින් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 87ක්. එයට පසු මාස 5ක පමණ කාල සීමාවකින් අනතුරුවයි ඊයේ අඩුම දෛනික ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී තිබුණේ. ඊයේ දිනේ වාර්තා වූ ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ රත්නපුර දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 39ක්. එසේම ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 22ක් වන අතර මේ වන විට ආසාදිතයින්ගේ යම් වර්ධනයක් පෙන්නුම් කරන යාපනය දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනේ වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 20ක්. එසේම පසුගිය කාල වකවානුවේදී කොවිඩ් ආසාදිතයින් බහුල වශයෙන් හමු වූ කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනේ ආසාදිතයින් වාර්තා වී ඇත්තේ 14ක් පමණයි.
මේ අතර ඊයේ දිනේ පුද්ගලයන් 9102 දෙනෙකුට කොවිඩ් එන්නත ලබා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. මේ වන විට මෙරට තුළ කොවිඩ් එන්නත ලබා දී ඇති පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂ 9 සීමාව ඉක්මවා ගොස් ඇති අතර කොවිඩ් එන්නත ලබාගෙන ඇති සමස්ත සංඛ්‍යාව දැක්වෙන්නේ 9,3467ක් ලෙසයි. මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 2744ක් වන අතර වෛරසය ආසාදිතයයි සැක සහිතව රෝහල්වල විමර්ශනයටතේ පසුවන පුද්ගලයන් සංඛ්‍යාව 393ක්. එමෙන්ම අද දිනේදී තවත් පුද්ගලයන් 161 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිට යාමත් සමග සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 89251ක් ලෙසයි. පසුගිය මාසය පුරා ලංකාවේ විවිධ පළාත්වලින් වාර්තා වූ කොවිඩ් රෝගීන්ගේ නියැදි සාම්පල පරීක්ෂා කිරීම හෙට දිනේ ආරම්භ කරන බව ඒ පිළිබඳ පරීක්ෂණ සිදු කරන කණ්ඩායම පවසනවා. එහි ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්තර මහතා සඳහන් කළේ එමගින් ලංකාවේ ව්‍යාප්තව ඇති කොවිඩ් වෛරස ප්‍රභේදය කුමක්ද යන්න හඳුනාගත හැකි බවයි. ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ අප ආයතනය මගින් අප්‍රේල් මාසයේ සඳහා වන ජෙනටික් සීක්වන්සිං අපි හෙට පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. මේ වෙන විට අපිට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සාම්පල් ලැබිලා තියෙනවා. යාපනය, මුලතිව්, වවුනියාව, ඒ වගේම කොළඹ නගරය ආශ්‍රිතව වරකපොළ පහුගිය මාසයේ පුරාවට විවිධ ප්‍රදේශවලින් වාර්තා වෙච්ච COVID-19 රෝගීන්ගේ COVID ආසාදනය හැදිච්ච වේරියන්ට් එක මොකක්ද කියලා හඳුනා ගැනීම පරීක්ෂා තමයි අපි සිදු කරන්න හිට පටන් ගන්නෙ. ඉතින් ඒකේ ප්‍රතිඵල ඉන්නේ සාමාන්‍යයෙන් දින 7-6ක් විතර කාලයක් යාවි. ඉතින් අපි ඒකෙදි බලාපොරොත්තු වෙනවා දැනට මේ ලංකාව ඇතුළේදී සංසරණය වෙන ප්‍රභේදය හඳුනා ගැනීමටත් පහුගිය මාසය ඇතුළත ප්‍රභේදන හඳුනා ගැනීමටත් ඒ වගේම පහුගිය මාසය ඇතුළත විදේශයන්ගෙන් පැමිණි පුද්ගලයන් රැසකගෙත් PCR පොසිටිව් සාම්පල් අපිට සෞඛ්‍ය අමාත්‍යාංශය ලැබිලා තියෙනවා. ඉතින් ඒවත් පරීක්ෂා කරලා අපි බලාපොරොත්තු වෙනවා. අපි හැමෝම කතා වෙන විවිධ ප්‍රභේද ලංකාවට ඇතුල් වෙලාද පිළිබඳ අධ්‍යයනයක් කරන්න. ඉතින් මේ ප්‍රතිඵල අපි දින 7ක් 10ක් ඇතුළත ලබා දෙනවා. ඉතින් රෝග සරසන ඕනෑම ප්‍රභේදයක් හඳුනා ගැනීමේ හැකියාව අපි සතු තියෙනවා. පහුගිය කාලේ පුරාවටම අපි කරපු පරීක්ෂණවලදී අපි දැක්කේ ශ්‍රී ලංකාව තුළ බහුතරව පැතිරලා තියෙන ලංකාවටම ආවිනික වූ වේරියන්ට් එක B1.411කින්. ඉංගලන්තයෙන් ආපු වේරියන්ට් එක, දකුණු අප්‍රිකාවෙන් ආපු වේරියන්ට් එක කිසිවක් ලංකාව තුළ පැතිරීමක් සිදු වුණේ නැහැ. ලංකාව තුළ තිබ්බේ ලංකාව තුළටම ආයෝනික වේරියන්ට් එකක් විතරයි. ඒක නිසා හෙට කරන පරීක්ෂණයෙන් අපි බලාපොරොත්තු වෙනවා ලංකාව තුළ ආයෝනිකව තිබ්බ වේරියන්ට් එකේ විශේෂිත ජානමය විකෘති වෙලා තියෙනවද කියලා බලන්න. අමතරව වෙනත් රටවල වාර්තා වෙච්ච විකෘතිමය වෙච්ච ප්‍රභේද ලංකාව තුළ වාර්තා කියලා බලන්න තමයි ප්‍රධානම බලාපොරොත්තුව හෙට සිදු කරන පරීක්ෂණය. දංකොටුව පොලිසිය මගින් ඊයේ අත්අඩංගුවට ගත් පිළිකාකාරක පොල් තෙල් අඩංගු යයි සැක සහිත තෙල් පවුසර දෙක අද දිනේදී රේගු භාරයට ගැනුණා. දංකොටුව පොලිසියට ලැබුණු තොරතුරක් මත ඊයේ දිනේදී මෙම තෙල් බවුසර් දෙක දංකොටුව පොලිසිය විසින් පොලිස් භාරයට ගෙන තිබුණා. කෙසේ වෙතත් මෙම බවුසර් දෙක රේගු භාරයට ගෙන සීල් තබා පිට කර ඇති බවට විවිධ මාධ්‍ය මගින් ප්‍රචාරය කෙරුණු තොරතුරු සාවද්දි බව අද රේගු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. රාගම හීන් කේන්ද්‍ර ප්‍රදේශයේ පිහිටි එම තෙල් බවුසර් හිමිකාරීත්වයට අයත් ගබඩාවක තිබේදී මෙම බවුසර් රථ දෙක පොලිස් භාරයට ගෙන තිබුණේ. රේගු දෙපාර්තමේන්තුව සඳහන් කළේ විෂ පිළිකාකාරක අඩංගුව ඇතැයි සැක සහිත මෙම පොල්තෙල් බවුසර් රථ දෙකේ පොල්තෙල් ලීටර 50,000ක් ඇති බවට සොයාගෙන ඇති බවයි. ඒ අනුව රේගු දෙපාර්තමේන්තුව මෙම තෙල් බවුසර් දෙකට මුද්‍රා තැබීමටයි පියවර ගත්තේ. මෙම තෙල් බවුසර් දෙකෙහි පොල්තෙල් සාම්පල පරීක්ෂාව සඳහා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට යැවීමටද කටයුතු කරනු ලැබුවා. පොල්තෙල් වලින් හඳුනාගත් ඇෆ්ලොටොක්සින් නම් පිළිකාකාරකය වෙනත් ආහාර ද්‍රව්‍ය තුළින්ද හඳුනාගෙන ඇති බව ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල් සිද්ධිකා සේනාරත්න මහත්මිය පවසනවා. ඒ අනුව ආහාර ද්‍රව්‍ය 48ක් නියාමනය කිරීමට කටයුතු කරන බවයි ඒ මහත්මිය සඳහන් කළේ. 2020 අප්‍රේල් මාස 10 වන දින අතිවිශේෂ ගැසට් පත්‍රයකින් පොල්තෙල් සහ පාම් ඔයිල් කියන දෙකේ තීරු බදු ප්‍රමාණය වැඩි කරනවා. එතකොට මේ ලේවි එකත් එක්ක මීට ඉස්සෙල්ලා පරිභෝජනයට වැඩිපුරම අරන් තියෙන්නේ පාම් ඔයිල්. ඒ නිසා ශ්‍රී ලංකාවේ පොල්තෙල් පරිභෝජනය වැඩි කිරීම සඳහා පාම් ඔයිල් වලට තිබුණු බද්ද වැඩි කරලා පොල්තෙල් වලට තියෙන බද්ද අඩු කරා. මෙන්න මෙතනින් පස්සේ තමයි වැඩිපුරම පොල්තෙල් ආනයනය කරන්න ආරම්භ කරන්නේ. දැන් මේ වන විට තියෙන්නේ කිලෝ එකකට පොල්තෙල් එකට අපි කියන්නේ ක්‍රූඩ් ඔයිල් එහෙම නැත්නම් අපි කියනවා අශුද්ධ පොල්තෙල් කියලා. අන්න ඒ කිලෝ එකකට 125යි කිලෝ එකකට. ඉතින් ඒක නිසා මේක ටිකක් මම හිතන්නේ වෙළඳාම් කරුවෙක්ට මේක ටිකක් හොඳ වෙළඳාමක්. ඉතින් ඒ නිසා තමයි මේ පොල්තෙල් වැඩිවීම
ඇති වෙන්නේ. අපි ආහාර ද්‍රව්‍ය 48ක් නියාමනය කරනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයට තමයි හැබැයි ආහාර නියාමනය කිරීමේ අයිතිය තියෙන්නේ. නමුත් ඒගොල්ලෝ කරන්නේ රැන්ඩම් චෙකින් කියන්නේ හැම කන්සයින්මන්ට් එකක්ම කරන්නේ නැහැ. නමුත් ඒගොල්ලන්ගෙන් හැම ආහාර ද්‍රව්‍යයක්ම රැන්ඩම්ලි හරි චෙක් වෙනවා. අපිට තේරුණා මේ ඇෆ්ලටොක්සින් කියන එක වෙන ආහාර ද්‍රව්‍යවලත් තියෙන. මොකද අපි SLS දෙනකොටත් අපි ටෙස්ට් කරනවා. එතකොට අපිට ඔය ඇෆ්ලටොක්සින් කියන එක ගොඩක් වෙන ආහාර ද්‍රව්‍යවල හම්බුණා. ඒ හින්දා අපි ඒ පිළිබඳව එක්ස්පෝර්ට් ඉම්පෝර්ට් කන්ට්‍රෝලර්ට අපි දැනුම් දුන්නා මෙන්න මේ ආහාරත් අර අපේ ලිස්ට් එකට දාන්න කියලා. අපේ රක්කාවේ දැනට තියෙන නීති පද්ධති අනුව ඔය ආනයනය කරොත් කවුරු හරි අපි කියමු දේශීයව හරි නිෂ්පාදනය කරනවා නම් ඇෆ්ලටොක්සින් වැඩි ඒවා ඒකට නීතිමය දඬුවම් මම නම් දන්න තරමේ නෑ. මේ ඒ තියෙන්නේ ෆයින් එකක් විතරයි. එහෙම නීති නැතුව ෆයින් එකකින් මේ වගේ ක්‍රියාවල් ඉදිරියට නවතින්නේ නෑ. ප්ලාස්ටික් සහ පොලිතින් වර්ග 6ක් අද සිට තහනම් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව පසුගියදා නිකුත් කළ ගැසට් පත්‍රයට අනුව එහි ඉදිරි පියවර ක්‍රියාත්මක කරන බවයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ. දැන්ටමත් ප්ලාස්ටික් පොලිතින් තහනම් කිරීමේ අපි ගැසට් පත්‍රය නිකුත් කරලා තියෙනවා. වර්ග 6ක තහනමක් පැනවෙනවා. එහි නිෂ්පාදන කටයුතු සම්පූර්ණයෙන්ම නතර කරනවා. අපි යම් අවසරයක් සියලු සමාගම් ඒ වගේම සිල්ලර වෙළෙන්දන්ගෙන් ලැබුණු ඉල්ලීම් වෙළඳ සංගම් වලින් ලැබුණු ඉල්ලීම් නිසා අපි නිෂ්පාදනය කරපු ටික විකුණ ගන්න විතරක් අවසර දෙනවා. කිසිදු ආයතනයකට නිෂ්පාදනය කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ වගේම රටින් ගෙන්නන්න කිසිම ආයතනයකට ඉඩ දෙන්නේ නැහැ. ඒ තහනම් කරපු කිසිම දෙයක්. කැබිනට් මණ්ඩලය අපිට පැහැදිලිව සඳහන් කරලා තියෙනවා යම් සහන කාලයක් දෙන්න කියලා. ඒ කාලයත් සම්පූර්ණ වෙන්නටත් පෙරම අපි තීන්දුව ගත්තා. මොකද පරිසරයට ඉතාමත් විනාශයක් වෙන්නේ. දැන් මේ ගොඩාක් කට්ටිය කතා කරන්නේ මේ කැලෑ සුද්ධ කිරීම පිළිබඳව. ඊට වඩා එහා ගිය කාරණයක් තියෙනවා පොලිතින් සම්බන්ධව. ඒ අනුව අපි වර්ග 6ම නිෂ්පාදනය මාර්තු 21 ඉඳලා නතර වෙනවා. ඒ වගේම සීමිත කාලයකදී දැන්ට තියෙන මේ සිල්ලර කඩවල් වගේ තියෙන ටික විකිණලා ඉවර වෙනකොට කිසිදු ආකාරයක මේවා රට තුල ගැවසෙන්න පුළුවන් කමක් නැහැ. ඒ අයව අත්අඩංගුවට ගන්න අපි අවශ්‍ය කටයුතු කරනවා. ඒ වගේම තවත් ලේඛනයක් මේට අතිරේකව අපි දැන්ට සාකච්ඡා කරගෙන යනවා. බොහෝ දුරට මැයි මාසේ වෙනකොට තවත් තහනම් ලේඛනයක් ඉදිරිපත් කරන්න අපිට පුළුවන්කම ලැබේ. මධ්‍යම පළාත ආශ්‍රිතව යම්කිසි පරිසර විනාශයක් සිදුවනවා නම් ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා පවසනවා. එමෙන්ම වැනි ක්‍රියා වැළැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් සැලසුම් කර ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ. මධ්‍යම පළාත් තමයි වැසි වනාන්තරත් ඒ වගේම විශේෂයෙන්ම ජල පෝෂක ප්‍රදේශයත් ඉතාමත් බහුලව තියෙන ප්‍රදේශයක් හැටියට තමයි පේන්නේ. ජල පෝෂක ප්‍රදේශ ගත්තොත් මම හිතනවා ලංකාවේ තියෙන ගංගා 103න් 34ක්ම ජල පෝෂක ප්‍රදේශ සඳහා උත්පාදනය වෙන්නේ මධ්‍යම පළාත. මධ්‍යම පළාතේ එවැනි වූ යම්කිසි පරිසර විනාශයක් හෝ ජල පෝෂක ප්‍රදේශයක් විනාශ වෙනවා නම් හෝ පරිසරයට හානි වන යම්කිසි ක්‍රියාවලියක් කරනවා නම් එහි වගකීම අරගෙන ඒවා නතර කිරීම සඳහා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීම. පහුගිය දවසේ අතිගරු ජනාධිපතිතුමා විශේෂයෙන්ම රැස්වීමක් පවත්වලා දිසාපතිවරුන්ට සහ අපිට සම්පූර්ණ බලය ලබා දුන්නා. ඒ සඳහා අවශ්‍ය වහාම ෂණික විසඳුම් ලබා දීම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න කියලා ඒ පළාත්වල. ඒ නිසා අපි කල්පනා කරා ප්‍රධාන ලේකම්තුමත් සමග සාකච්ඡා අපි විශේෂ ඒකකයක් හැටියට ක්‍රණික ඇමතුම් දීලා ඕන කෙනෙකුටම ඒ යම්කිසි පරිසර විනාශයක් සිදු වෙනවා ඒ සඳහා වහාම දැනුම් දීලා ඒ සඳහා අවශ්‍ය නීතිමය පියවර ගැනීම සඳහා ක්ෂණික ඇමතුම් මධ්‍යස්ථානයක් හැටියට අපි යම්කිසි අංක කීපයක් මාධ්‍යයට ලබා දෙනවා. ඒ සඳහා අපිට ජනතාවගේ ප්‍රතිචාර ලැබුණොත් ඒ ප්‍රතිචාර උඩ මේක නතර කරගන්න පුළුවන්. හැබැයි යම් කිසි තැනක වැරද්දක් තියෙනවා. ඒ වැරද්ද තමයි මම හිතන්නේ අවශ්‍ය වෙලාවට අවශ්‍ය තීන්දුව తీරන නොගැනීම. ඒ වගේම පැමිණිලි නොලැබීම. සමහර වෙලාවට පැමිණිලි ලැබුණත් යම් නිලධාරීන් විසින් ඒ නිසි ආකාරයෙන් ක්‍රියාත්මක නොකිරීමේ වරදක් දකින්න. ඉතින් මම හිතුවා අපි සියලු දෙනා එක්වලා ජාතියේ නාමයෙන් මම ඉල්ලා සිටින මේ වැසි වනාන්තර ජල පෝෂක ප්‍රදේශ පරිසරය සියල්ල ආරක්ෂා කර ගැනීම සඳහා අපි සියලු දෙනා එක් වෙන්න ඕනේ. අද සිට දින 4ක කාලයක් මහමග යතුරු පැදි පරීක්ෂා කිරීමේ මෙහෙයුමක් දියත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
යතුරු පැදි සහ ත්‍රිරෝද රථ අනතුරු අවම කිරීමේ ක්‍රියාවලියකට අදාළව මෙම මෙහෙයුම් දියත් වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ. විශේෂයෙන්ම ලංකාවේ දැනට වාහන 83 ලක්ෂයක් පමණ තිබෙන බවටයි වාර්තා වෙන්නේ ලියාපදිංචි වාහන. මේ අතරින් 56ක ප්‍රමාණයක් එනම් වාහන 48,000කට ආසන්න ප්‍රමාණයක් තිබෙන්නේ යතුරු පැදි 16ක් පමණ තිබෙන්නේ ත්‍රිරෝද රථ. මේ තත්ත්වය නිසාම මාර්ගයේ වැඩිපුරම අනතුරට ලක් වෙන ඒ වගේම විඳිතයින් බවට පත් වෙන වාහනයේ බවට ත්‍රිරෝද රථ සහ යතුරු පැදි පත්ව තිබෙනවා. ඒ වගේම ඒවායේ ගමන් කරන අය විඳිතයින් බවට පත් වෙනවා. මේ නිසාම මේ කරුණු වැළැක්වීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරනවා. විශේෂයෙන්ම අප්‍රේල් මාසය එටින් ආරම්භ වෙනවා. ලංකාවේ වැඩිම අනතුරු සිදුවන මාසය හැටියට අප්‍රේල් මාසයේ පසුගිය වර්ෂවල දත්ත පරීක්ෂා කිරීමේදී පෙනී ගොස් තිබෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් පියවර රැසක් ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය බලාපොරොත්තු වෙනවා. ඊයේ දින පොලිස් මූලස්ථානය විසින් පොලිස්පති නියෝගයක් නිකුත් කරනු ලැබුවා. ඒ නියෝගයේ සඳහන් වන්නේ අද දින සිට දින 4ක කාලයක් යතුරු පැදි අනතුරු වැළැක්වීමට අවශ්‍ය මාර්ග මෙහෙයුම් ක්‍රියාත්මක කරන ලෙසට අද දින සිට ලබන අප්‍රේල් 3 වෙනිදා දක්වා ශ්‍රී ලංකාව පුරාම යතුරු පැදි සම්බන්ධ මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා. ඔබේ යතුරු පැදිය පොලිසිය විසින් නවත්තන්න පුළුවන්. ඔබේ විවිධ ප්‍රශ්න විමසන්නට පුළුවන්. ඔබේ රියදුරු බලපත්‍රය ඉල්ලා සිටින්නට පුළුවන්. යතුරු පැදිය අඩුපාඩු පෙන්වා දෙන්නට පුළුවන්. ඒ සියල්ල කරන්නේ ඔබට ද්වේෂයකින් නෙවෙයි ඔබ අනතුරු වලින් ආරක්ෂා කර ගැනීම සඳහායි. ඒ නිසා ඒ සඳහා සහාය වන ලෙසට ඉල්ලා සිටිනවා. තොරතුරු තාක්ෂණ ශේත්‍රය තුළ පවතින 40,000ක පමණ පුරප්පාඩු වෙනුවෙන් විවෘත විශ්වවිද්‍යාලය මගින් විශේෂ උපාධි පාඨමාලාවක් හඳුන්වා දී තිබෙනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ මෙමගින් රැකියා අවස්ථාද ලබා දීමට සැලසුම් කර ඇති බවයි. දැන් සිව්දෙසින් වාර්තා වූ පුවත් කිහිපයක් සමගින් සිව්දෙසින් පුවත්. කටාර් රාජ්‍ය තුළ සේවය කරන සියලුම සේවකයන්ගේ අවම වැටුප් අගය රියාල් 1000ක් දක්වා ඉහළ නංවා ඇති බව ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ කටාර් රාජ්‍ය කාර්යාලය පවසනවා. ඒ අනුව මෙම අවම වැටුප් ගෙවීමේ ක්‍රමවේදය කටාර්හි සේවය කරන සියලුම විදේශ ශ්‍රමිකයන් සඳහාද බලපැවැත්වෙන අතර ආයතන හෝ නිවාසවල සේවය කරන ශ්‍රමිකයන්ද ඊට ඇතුළත් බවයි එම කාර්යාලය සඳහන් කළේ. එහිදී රියල් 1000ක අවම වැටුපට අමතරව නවාතැන් පහසුකම් සහ ආහාරද ලබා දිය යුතු වන අතර එම පහසුකම් ලබා නොදෙන්නේ නම් ආහාර සඳහා රියල් 300ක්ද නවාතැන් සඳහා රියල් 500ක්ද වශයෙන් අමතර ගෙවීමක් අදාළ සේවකයින් හට ලබා දිය යුතු වනවා. ඒ අනුව එලෙසින් කටාර් රාජ්‍ය තුළ අවම සේවක වැටුප් අගය ඉහළ නැංවීම මෙරට කටාර් තානාපති කාර්යාලය මගින්ද සහතික කර තිබෙනවා. ඒ අනුව මැද පෙරදිග කලාපය තුළ විදේශ ශ්‍රමිකයන් සඳහා අවම සේවක වැටුප් නිර්ණායක තීරණය කළ ප්‍රථම රාජ්‍ය බවට කටාර් රාජ්‍ය පත්වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එළැඹෙන උත්සව සමයේදී කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා වෙමින් දෛනික ක්‍රියාවන් වල නියැලෙන ආකාරය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් අද මහනුවරදී පැවැත්වුණා. මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙනකොන් මහතාගේ උපදෙස් මතයි එම වැඩසටහන ක්‍රියාත්මක වූයේ. ඒ අනුව එම වැඩසටහන යටතේ මහනුවර නගරයේ ප්‍රධාන වීදි ගණනාවක වෙළඳ මහතුන් සහ පාරිභෝගිකයන් දැනුවත් කිරීම සිදු කෙරුණා. ඒ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවර ඇතුළු සෞඛ්‍ය සේවයේ නිලධාරීන්ද පොලිසිය යුද හමුදාව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් ඇතුළු පිරිසක්ද මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා එක් වී සිටියා. කලාවැව ජාතික උද්‍යානයේ වෙසෙන ඇත්පන්තියේ සිටින දළ ඇතෙකු හක්කපටස් ආහාරයට ගෙන තුවාල ලබා සිටියේදී ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා. කලාවැව් ඇත්පන්තියට අයත් වයස අවුරුදු 10ත් 12ත් අතර වන ඇත් පැටවෙකුයි මෙලෙස හක්කපටස් වලට ගොදුරු වී ඇත්තේ. ඊයේ දිනේ පුරා කලාවැව ජාතික උද්‍යානය තුළ සිදු කළ දුෂ්කර මෙහෙයුමකින් අනතුරුව වනජීවි නිලධාරීන් විසින් තුවාල ලබා සිටි ඇත්පටවා සොයාගෙන ඇති අතර එම නිලධාරීන් සඳහන් කළේ එම සිදුවීමෙන් ඇත්පටවාගේ මුඛයට දැඩි ලෙස හානි සිදු වී ඇති බවයි. කෙසේ වුවත් ඇත්පටවාගේ දිවි බේරා ගැනීම සඳහා වන පශු වෛද්‍ය ප්‍රතිකාර මේ වන විටත් ආරම්භ කර ඇති අතර එම ඇත්පටවාගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවයි එම නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කළේ. ගිනස් වාර්තාවක් තැබීමට ගොස් සිදු අකරතැබ්බයක් ලෝක ඉතිහාසයේ එක් තැනක සටහන් වී තිබෙනවා. මේ ඒ ගැන.
ලෝකයේ සිදුවන අනතුරු අතර කලාතුරකින් නැති වූ වෙනස් ආකාරය අනතුරක් තමයි මේ. 1986 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ 27 වනදා අමරිකා එක්සත් ජනපදයේ ක්ලිව්ලන්ඩ් නගරය ආශ්‍රිතවයි මෙය සිදුවන්නේ. ක්ලිව්ලන්ඩ් නගරය විවිධ දුෂ්කර පරිච්ඡේද පසු කර යමින් අවසානයේ කෙසේ හෝ තම නගරයේ එම දුෂ්කරතා මගහැරීමට බොහෝ වෙහෙසක් දරනවා. ඒ අතරේ නගර සංවර්ධන ව්‍යාපෘති සඳහා විශාල අරමුදලක් සම්පාදනය කර ගැනීමට ක්ලිව්ලන්ඩ් නගරවැසියන්ට අවශ්‍ය වුණා. ඒ සඳහා ක්ලිව්ලන්ඩ් නගරවාසීන් එරට සංවිධානයක් සමග එක්ව වෙනස්ම ආකාරයේ උත්සවයක් සංවිධානය කිරීමට එක්වනවා. ඔවුන්ගේ අරමුණුනේ මෙතෙක් එකවර අහසට මුදා හැර තිබූ වැඩිම බැලුන් ප්‍රමාණය සම්බන්ධ ලෝක වාර්තාව බිඳ දමා එම ගෞරවය තම නගරයේ ඉදිරියෙන් ලියා ගැනීමටයි. මීට පෙර ඩිස්නිලන්තය බැලුන් මිලියන 1.2ක් එකවර අහසට මුදා හැර එම වාර්තාව තබා තිබූ අතර එනිසා ක්ලිව්ලන්ඩ් නගරවාසීන්ගේ සැලසුම වී තිබුණේ බැලුන් මිලියන 1.5ක් මුදා හැරීම. බැලුන් දෙකක් ඩොලර් 1කට විකුණමින් මේ අරමුදල සම්පාදනය කිරීමට ඔවුන් එක්වුණා. දින ගණනාවක්ම ඔවුන් මේ වෙනුවෙන් වෙහෙසුණා. ස්වේච්ඡා සේවකීන් හීලියම් වායුව භාවිතයෙන් බැලුන් පිරවීම ආරම්භ කළා. බොහෝ පිරිසක් මේ වෙනුවෙන් තමන්ගේ ශ්‍රමය වැය කළා. පුරවන ලද බැලුන් ක්ලිව්ලන්ඩ් නගර චතුරාශ්‍රයේ යෝධ දැලක් යොදා අදාළ මොහොත එනතෙක් රඳවා තබාගෙන සිටීමට ඔවුන් ක්‍රියා කළා. ක්ලිව්ලන්ඩ් නගරවාසීන් බලා සිටි මොහොත උදා වුණා. සැප්තැම්බර් 27 වන දින දහවල් කාලය වන විට ඔවුන් මහන්සියෙන් පුරවාගත් බැලුන් මිලියන 1.5ක් එකවර ගුවනට මුදා හැරුණා. ඒවා සෙමින් පාවෙමින් ක්ලිව්ලන්ඩ් නගරයේ උසම ගොඩනැගිල්ල වූ ටර්මිනල් කුළුණ වසාගත්තා. මිලියන ගණනක් වූ වර්ණවත් බැලුන් අහස පුරා විසිරී ගිය දර්ශනයෙන් ඔවුන් මහත්සේ ප්‍රීතියට පත් වුණා. කෙසේ නමුත් ඔවුන් සිතූ ආකාරයට මේ බැලුන් සැලකෙළිය සාර්ථකුණේ නැහැ. එදින ක්ලිව්ලන්ඩ් නගර ආශ්‍රිතව වැසිකුණාටු තත්ත්වයක් වර්ධනය විය හැකි බවට කාලගුණ අනාවැකි පළ වී තිබුණා. එනිසා බැලුන් නිදහස් කිරීමට සුදුසු අන්දමේ කාලගුණයක් එදා තිබුණේ නැහැ. නමුත් මෙතරම් පරිශ්‍රමයක් දරා සූදානම් කළ කාර්ය කල් දැමීමට සංවිධායකින්ට කිසි ලෙසකින්වත් අවශ්‍ය වුණේ නැහැ. ඒ අනුව ඔවුන් සැලසුම් කළ වේලාවට කලින් බැලුන් නිදහස් කිරීමට යොහුසුලුණා. නමුත් සුළු වේලාවකින් කුණාටු තත්ත්වය වර්ධනය වුණා. එයින් හටගත් වායු පීඩන වෙනස නිසා මිලියන ගණනක් වූ බැලුන් නැවතත් නගරය වෙත පහත්වීමට පටන් ගත්තා. එකවර පහත්වීමට පටන්ගත් බැලුන් වලින් මහා මාර්ග අවහිරවීම සහ රියදුරන්ගේ දර්ශන පතයට බාධා පැමිණීම නිසා අවුල් සහගත තත්ත්වයක් ඇති වුණා. එයින් මාරාන්තික නොවන අනතුරු කිහිපයක්ම නගරය පුරා සිදුවන්නට වුණා. බැලුන් වලින් දහවන පතය ආවරණය වූ නිසා ක්ලිව්ලන්ඩ් නගරයේ ගුවන් තොටුපළත් වසා දැමීමට සිදු වුණා. මේ අනපේක්ෂිත අනතුරේ භයානකම සිදුවීම සිදු වුණේ ඊරිවිල ආශ්‍රිතව. එම විලේ ගමන් කරමින් සිටි නාවිකයින් දෙදෙනෙක් අතුරුදන් වී සිටියා. නමුත් ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වන අතරවාරයේ මෙම විලටත් ක්ලිව්ලන්ඩ් නගරයෙන් ගුවනට මුදා හැරුණු බැලුන් පහත්වීමට පටන්ගත් නිසා ගලවා ගැනීමේ මෙහෙයුම් වලට බාධා ඇති වුණා. මෙහි ප්‍රතිඵලයක් ලෙස උදව් නොලැබූ නාවිකයන් දෙදෙනාම අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වුණා. මේ බැලුන් අකරතැබ්බෙන් එක්සත් ජනපදයේ අසල්වැසි කැනඩාවට පවා ගැලවීමට හැකි වුණේ නැහැ. මේ හේතුවෙන් සෑම තැනකම සිදු වූයේ නොසිතූ අර්බුද. පුපුරා ගිය බැලුන්වල කැබලි හේතුවෙන් වන සතුන්ට හා පරිසර පද්ධතියට අහිතකර බලපෑම් රැසක් මෙල්ල වුණා. අවසානයේ ක්ලිව්ලන්ඩ් නගරවාසීන් ඩිස්නිලන්තයේ බැලුන් වාර්තාව අභිභවා කියත් එයින් ඇති වූ ඍණාත්මක ප්‍රතිඵල හේතුවෙන් එය ලෝක වාර්තාවක් ලෙස ගිනස් පොතට ඇතුළත් වුණේ නැහැ. අවධානය විදෙස් පුවත් වෙත. මියන්මාර හමුදා පාලනයට එරෙහිව පැවති විරෝධතාවලදී පොලිස් වෙඩි ප්‍රහාරයට ලක්ව ගොදුරුව මියගිය පුද්ගලින්ගේ සංඛ්‍යාව 500යේ සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව එලෙස මියන්මාර හමුදා පාලනයට එරෙහිව පැවති විරෝධතාවලදී මියගිය පුද්ගලයන් සංඛ්‍යාව මේ වන විට 520 දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කෙසේ නමුත් අවුන් සාන්සුකී ඇතුළු දේශපාලන නායකයන් නිදහස් කරන ලෙසත් රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කරන ලෙසත් ඉල්ලා රටපුරා විරෝධතා තවදුරටත් ක්‍රියාත්මකයි. එමෙන්ම නිරායුධ විරෝධතාකරුවන් මියන්මාර හමුදාව විසින් නිර්දය ලෙස ඝාතනය කිරීම හෙලා දකිමින් ජගත් සංවිධාන මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් සඳහන් කර ඇත්තේ තත්ත්වය ආපසු හැරවීමට නම් ජාත්‍යන්තර ප්‍රජාව අතර ඒ පිළිබඳ එකමුතුභාවයක් සහ කැපවීමක් තිබිය යුතු බවයි.
තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අද රැස්වීමට නියමිතයි. මේ අතර මියන්මාරයේ තේරීපත් වූ රජය නැවත බලයට පැමිණෙනතුරු එරට සමග සියලු වෙළඳ සහ ආයෝජන ගිවිසුම් අත්හිටුවන බව ඇමරිකා එක්සත් ජනපදය ප්‍රකාශ කළා. එමෙන්ම මියන්මාරයේ සිටින අත්‍යවශ්‍ය නොවන සියලු රාජ්‍යතාන්ත්‍රිකයන් සහ ඔවුන්ගේ පවුල්වලට සිය රටට පැමිණෙන ලෙස ඇමරිකාව දැනුම් දී තිබෙනවා. හමුදා පාලනයත් සමග මියන්මාරය තුළ උද්ගතව ඇති අස්ථාවර තත්ත්වය මීට හේතු වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේ මියන්මාරය තුළ පවතින ප්‍රචණ්ඩත්වය තවදුරටත් ඉහළ යා හැකි බවයි. දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට අප්‍රේල් පළමුුවන්දා. වික්ටෝරිය රැජනගේ රූපය සහිතව ශ්‍රී ලංකාවේ ප්‍රථම මුද්දරය නිකුත් කර ඇත්තේ 1857 වසරේ අප්‍රේල් මස පළමුුවන දිනයි. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පිහිටුවා ඇත්තේ 1979 වසරේ අප්‍රේල් මස පළමුුවන දිනයි. ලොව ප්‍රථම කාලගුණ චන්ද්‍රකාව වන ටිරෝඩිවන් යානාව අභ්‍යවකාශගත කර ඇත්තේ 1960 වසරේ අප්‍රේල් මස පළමුුවන දිනයි. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.